සසර බොහෝම දිගයි. මනුස්ස ජීවිතය ඊටාම දුර්ලභයි. බුද්ධෝත්පාදයත් ඊටාම දුර්ලභයි. නරක දුක්ඛයෝ භයානකයි. මරණය ඊටාම ඉක්මන්. පින්නතුනි, සසර බොහෝම දිගයි කියලා සඳහන් කරාම මේ සංසාරේ තෙරක් පරක් මායිමක් කවදාවත් අපි කාටවත් හොයන්න පුළුවන් කමක් නැහැ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සසර පිළිබඳව කතාව දක්වන තැන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා අනමතග්ගෝයන් භික්කවේ පුබ්බා කෝටීන පඤ්ඤායති. මහණෙනි, මේ අනවරාග්‍ර වූ සංසාරේ පෙර කෙලවර පණවන්න බෑ කියලා. ඇයි පෙර කෙරවල පණවන්න බෑ කියලා කියන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේත් මේ දීර්ඝ සංසාරයේ ආරම්භය නොදන්න නිසාද? භාග්‍යතුන් වහන්සේ නොදන්න නිසාවත්, භාග්‍යතුන් වහන්සේට නොපෙනෙන නිසාවත් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේට නොපෙනෙනවා නම්, නොදන්නවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පුබ්බා කෝටීන පස්සති කියලා. මටත් පෙනෙන්නේ නැහැ මහණෙනි කියලා එහෙමනම් සඳහන් කරනවා. නමුත් එහෙම නෙමෙයි සඳහන් කරන්නේ පුබ්බා කෝටීන පඤ්ඤායති කියලා. මහණෙනි, ඒ පෙර කෙරවල පණවන්න බෑ. එතකොට පණවන්න බෑ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ නොදන්නවා කියන එක නෙමෙයි. ඒ පෙර කෙරවල කොයිතරම් ඈතද කියලා අපිට දේශනා කළාට අපිට තේරෙන්නේ නැති නිසා. භාග්‍යතුන් වහන්සේ තව තැනක දේශනා කළා මේ සංසාරේ එකම අම්මා කෙනෙක් වෙනුවෙන් එකම සත්වයක් අඬාපු කඳුළු එකතු කළොත් සාගර ජලයට වඩා වැඩි කියලා. සාගරය ගැන අපි අහලා තියෙනවා. සාගරය අපි දැකලා තියෙනවා. මොනතරම් ජලස්කන්ධයක්ද කියලා අපි අනුමාන කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ සසර ගමනේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් ඒ අම්මා මැරුණහම අපි අඬලා තියෙන තරම් මේ සාගර ජලයට වඩා වැඩි කියලා සඳහන් කළේ. ඉතින් හිතන්නකෝ පින්නතුනි, එකම අම්මා වෙනුවෙන් සාගර ජලයට වඩා වැඩියෙන් අපි අඬලා තියෙනවා නම් මේ සංසාරේ අපිට එක්කෙනාම නෙමෙයිනේ අම්මා උනේ. මේ ජීවිතේ අම්මා අපිට ආයෙත් හම්බ වෙනවා නම් ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකින් පස්සේ ඇය ආයෙ හම්බ වෙන්නේ. ඒතකොට එතෙක් තවත් අම්මලා කී දෙනෙක් වෙනුවෙන් අපි අඬලා ඇද්ද? එවන් දීර්ඝ වූ සසරක් ගැනයි මේ සඳහන් කරන්නේ. සසර බොහෝම දිගයි. ඒ දීර්ඝ වූ සංසාරේ අපි මනුෂ්‍ය වෙලා ඉපදුනා, තිරිසන් වෙලා ඉපදුනා, പ്രേත අසුර වෙලා ඉපදුනා. මේ වගේ නොඑක් ආත්ම භාවවල උප්පත්තිය ලැබුවා. ඒ නොඑක් ආත්ම භාවවල උප්පත්තිය ලැබමින් මේ අනවරාග්‍ර සංසාරේ නිමක් නැති දුක්ඛන්දරාවල් වලට මුහුණ දුන්නා. ඒ නිමක් නැති දුක්ඛන්දරාවල් අතරේ තාමත් මේ ජීවිතේ කෙරවලක් කරගන්න අපිට බැරි වුණා. මෙතෙක් බැරි වුණා, තවත් නොහැකි, සමහර වෙලාවට ඉදිරියටත් ඒක නිමා කරගන්න උත්සාහ දරන බවක් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල දකින්නත් නැහැ. ඒ නිසා මේ සංසාරේ කියන එකේ තෙරක් පරක් මායිමක් සීමාවක් නැහැ කියලා සඳහන් කළේ ඒකයි. ඉපදී මෙරි නැවතත් උපදිමින් නැවතත් මැරෙමින් ආයෙත් උපදිමින් ආයෙත් මැරෙමින් ඉවරයක් නැති මේ ගමනක අපි යෙදිලා ඉන්නවා. නමුත් මේ නිමක් නැති, සීමාවක් නැති මේ ගමනේ සීමාව අපිට පෙන්වන්න තමයි කාලයක් ගේ ඇවෑමෙන් ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් නැත්නම් බුද්ධාන්තර ගණන්, මහා කල්ප ගණන් ගෙවිලා යනකොට ලෞතර බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අපිට මඟ කියලා දෙනවා. මිදෙන හැටි කියලා දෙනවා. මිදෙන විදිහ මනවින් දේශනා කරනවා.
නමුත් ඒ මග කියලා දෙන ලෞතුරා බුදුවරුන්ගේ පහළවීම අති දීර්ඝ කාලයක් ඇවෑමෙන් තමයි සිද්ධ වෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම පිළිබඳව සඳහන් කරනකොට සමහර වෙලාවට මහා කල්ප 30-40 බුදුවරු දෙන්නෙක් අතර කාලය. මහා කල්ප අසංඛ්‍ය ගණන් ගත වෙන අවස්ථා පිළිබඳවත් සඳහන් කරලා තියෙනවා. ඒතර මහා කල්ප අසංඛ්‍ය ගණන් බුද්ධ ශූන්‍යයි කියලා කියහම මහා කල්පයක් කියලා කියන්නේ කොයි වාගේ කාලයක්ද? කොයි තරම් කාලයක්ද මහා කල්පයක් කියලා කියන්නේ? එහෙම හිතලා බලහම අපිට මහා කල්පයක අවශ්‍ය කොහොමවත්ම තේරෙන්නේ. ධර්මයේ සඳහන් කරලා තියෙන හැටියට ඔය අපේ බාහිර ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා මහා කල්පයක් ඇතුලේ අන්තර කල්ප 256ක් තියෙනවා කියලා. මහා කල්පයක් ඇතුලේ අන්තර කල්ප 256ක් තියෙනවා කියලා. එතකොට අන්තර කල්පයක් කියලා කියන්නේ කොච්චර කාලයක්ද කියලා සඳහන් කළොත් කොච්චර කාලයක්ද කියලා සඳහන් කළොත් සඳහන් කරනවා මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000 අන්තර කල්පයකට අවශ්‍යයි කියලා. මනුස්ස වර්ෂ 1.140 ඒවා 86 ලක්ෂ 40000 එක අන්තර් කල්පයකට අවශ්‍යයි. එතකොට එවන් අන්තර් කල්ප 256ක් මේ මහා කල්පයේ ඇතුලේ තියෙනවා. අසංඛ්‍ය 86 ලක්ෂ 40000 ඒවා 256කට කියනවා මහා කල්ප එකක් කියලා. එතකොට එවන් මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා බුදුවරු නැතුව. එවන් මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා බුදුවරු නැතුව. ඒකයි බුද්ධෝත්පාදේ ඊටාම දුර්ලභයි කියලා සඳහන් කරන්නේ. එතකොට මේ අතර කාලේ හැම එකක්ම අබුද්ධෝත්පාද කාලය. මිනිස්සුන්ට ධර්මයේ කියලා දෙන්න කෙනෙක් නැහැ. මිනිස්සු ධර්මයක් දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට යහපත අයහපත වැටහෙන්නේ නැහැ. කල යුත්ත නොකල යුත්ත තේරෙන්නේ නැහැ. ඊටාම කලාතුරකින් තමයි ප්‍රඥාවන්තයන්ට කොහොමද අපි කටයුතු කළ යුත්තේ කියලා නිවැරදිව කටයුතු කරන විදිහ වැටහිලා තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා මේ අබුද්ධෝත්පාද කාලවල පහළ වෙනවා. නමුත් සංසාරේ පින් ඇති කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්න ප්‍රාර්ථනා කරලා ඇති භාග්‍ය සම්පන්න අය යම් යම් උපකාර ප්‍රයෝජන උන්වහන්සේලාගෙන් ලබනවා. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙලා ලැබෙන සාන්තිය කොයියම් ආකාරයෙන්වත් කාටවත් ලැබෙන්නේ නැහැ. ඒත් නමුත් බුද්ධෝත්පාදය ඒ තරම්ම දුර්ලභයි. බුදු කෙනෙක් නැති ලෝකයේ හරියට නිකන් හිරු නැති ලෝකයක් වගේ. මහා අන්ධකාර යුගයක් තියෙන්නේ. සතර අපායේම සත්වයා ගැලෙනවා මිසක් සතර අපායෙන් ගොඩ එන ස්වභාවය බොහොම අඩුයි. නිවනක් පිළිබඳව කාරණාවක් ඇත්තෙම නැහැ. සුගතියක් පිළිබඳව කාරණාවක් බොහොම අඩුයි. ඒ නිසා දුර්ලභ වූ බුද්ධාන්තරයේ යම් කාලයක යම් කෙනෙකුට ලැබිලා තියෙනවා නම් ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න වෙහෙසෙන්න ඕනේ. මොකද මේ ජීවිතෙන් පස්සේ අපිට ආයේ මේ බුද්ධාන්තරයක උප්පත්තියක් කොයි කාලේ ලැබෙයිද කියලාවත් දන්නේ නැහැ. නරක දුක්ඛයෝ බොහොම භයානකයි කියලා සඳහන් කළේ. ඒ නරකාදී සතර අපායවල වලට වැටුනහම ආයේ කවදානම් නිදහසක් හොයාගන්නවද කියන කාරණාව ගණනින් මායිමෙන් තක්සේරු කරන්න අමාරුයි. මනුස්ස ජීවිතයක් ඊටාම දුර්ලභ ජීවිතයක්.
බුද්ධෝත්පාදයත් දුර්ලභයි. ඒ වගේම මනුස්ස ජීවිතයත් දුර්ලභයි. මනුස්ස ජීවිතයේ කොච්චර දුර්ලභද කියලා කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ දක්වපු සමහර උදාහරණ තියෙනවා. දැන් මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවේ පැහැදිලි කිරීමක් කරනවා මහණෙනි. මගේ මේ නියමත තියෙන වැලි ප්‍රමාණයද වැඩි? එහෙම නැත්නම් මේ මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි කියලා භික්ෂුන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ අහනවා. මේ මහ පොළොවෙන් වැලි ටිකක් මේ නිය ධාතුව මතට අරගෙන. එතකොට නිය ධාතුව මත තියෙන වැලි ප්‍රමාණය පෙන්නලා අහපුවම භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා ස්වාමීනි නිය මත තියෙන ඊටාම ස්වල්ප ප්‍රමාණයයි මහ පෘථිවියේ තියෙන වැලිම වැඩි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන අය මැරිලා ගියහම ආපහු සැරයක් සුගතියට එන්නේ. ඒ කියන්නේ මනුලොවට දෙව්ලොවට මේ සුගතියට එන්නේ මේ නියමත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. සුගතියට එන්නේ නියමත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. එතකොට දැන් මේ ජීවත් වෙන වෙලාවේ අපි හැම වෙලාවෙම කල්පනා කරලා බලන්න ඕනේ මගේ මරණය දැන් සිද්ධ වුණොත් මගේ මරණය මේ නියමතට ගොඩ වෙන්න තරම් සුදුසුකමක් මම ළඟ තියෙනවද කියලා. මේ ලෝකේ ජීවත් වෙන අය සුළු ප්‍රමාණයයිනේ නැවත උඩට එනවා කියලා සඳහන් කළේ. එතකොට මම උඩට එන කෙනෙක්ද? නියමතට එන්න තරම් වාග්ය මම ගාව තියෙනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඊට ගැළපෙන්න සුදුසු විදිහට මගේ ජීවන රටාව මම හදාගෙන තියෙනවද? හදාගෙන නැත්තම් ඒක අදම පටන් ගන්න වෙනවා. ඒ කියන්නේ දැම්මම පටන් ගන්න වෙනවා. ඒ මුලින් සඳහන් කළේ අද කළ යුතු දේ අදම කරන්න කියලා. කෝ ජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ඉතින් හෙට ඉඳලා පටන් ගන්න කල් තියන්න පුළුවන් කමක් නැහැ. තව හෝරාවකින් දෙහෝරාවකින් පටන් ගන්නවා කියලා කල් තියන්න පුළුවන් කමක් නැහැ. මොකද තව හෝරාවක් යනකම් මම ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් ස්ථීර බවක් මගේ ජීවිතේට නැහැ. අන් ඒක නිසා හැම වෙලාවෙම තමන්ගේ ජීවිතේ කුසල් මත පෝෂණය කරගන්න ඕනේ. තවත් වෙලාවක භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අර විය දඬුවක උපමාව. මේ උපමාව තියෙන බාලපණ්ඩිත සූත්‍රයේ. තනි සිදුරක් තියෙන වියගහක් මහා සාගරයට වැටිලා. හතර දිශාවෙන් හමන හුළඟින් හතර දිශාවට පාවෙවි මේ විය දඬුව තියෙනවා. අවුරුදු 100ක් ගත වෙනකොට මහා සාගරයේ පතුලේ ඉඳලා කැස් බෑවෙක් උඩට එනවා. ඒ කන කැස් බෑව උඩට එනකොට එයාට අය වියගහ හම්බ වෙලා අර විය සිදුරෙන් හිස ඉහළට එවලා මේ සතා අහස දිහා බලන්න ඕනේ. මහණෙනි මේක වෙන්න පුළුවන්ද කියලා අහනවා. අපි පින්නතුන් හිතන්නකෝ සාගරය කොච්චර විශාලද? එතකොට මේ සඳහන් කරන වියගහ මේ සාගරයේ කොහෙ තියෙයිද? අවුරුදු 100කට සැරයක් උඩට එන කැස් බෑවා මේ දෙවන්ත සාගරේ කොතනින් මතුවේයිද? දැන් අපි හිතමු අපි මේ ශාලාව සම්පූර්ණයෙන් වතුර පුරවලා කියලා. වතුර පුරවලා ශාලාවේ ඉන්නවා ඒ වගේ යට කැස් බෑවේ. දැන් අපි කොහොමද තීරණය කරන්නේ මේ ශාලාවේ අහවල් තැනිනුයි මෙයා මතුවෙන්නේ කියලා? අපිට නිශ්චිත නිගමනයක් දෙන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැනේ. අහවල් තැනින් දැන් මතුවෙනවා කියලා බෑ කියන්න. මේ ප්‍රමාණයෙන් අපිට ඒක තීරණය කරන්නත් බැරි නම් අපි කියමු අපි වතුරට කොලයක් දාලා තියෙනවා දැන් මේ කොලේ ගාවින් මතුවෙන්න ඕනේ. දැන් කොලේ මමනේ දාලා හිතාගෙන ඉන්නේ. නමුත් ඒ සතා කොහෙ මතුවේද? ඒ වාගේ තමයි අර තෙරක් පරක් මායිමක් නැති දැවැන්ත මහ සාගරේ අර වියගහ තියෙනවා. ඉතින් මේ කැස් බෑව අවුරුදු 100කට සැරයක් කොතනින් මතුවේද?
ඉතින් භික්ෂූන් වහන්සේලාගෙන් අහන්නේ මහණෙනි එහෙම මතුවෙලා අර වියසිදුරෙන් හිස උඩට පොයිද කියලා. නමුත් ඉතින් ඒක එහෙම වෙන්නෙම නෑ කියලා කියන්න පුළුවන්කමක් නෑ. මොකද ඊටාම අහඹුවක් ලෙස ඒ වැඩේම වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක කවදා කොහොම කොයි කාලේ වෙයිද? දැන් මේ අවස්ථාවේ අහඹු මුණ ගැහිම උනේ නැත්නම් අය අවුරුදු 100ක් යනවා. දෙවෙනි අවස්ථාවේ මේ මුණ ගැහිම උනේ නැත්නම් අවුරුදු 100ක් යනවා. කැස්බෑව මතුවෙන්නේ එක තැනින්ම නෙමෙයි. හුලං හමනකොට විය දඬුවත් එක තැනම තියෙන්නේ නැහැ. ඒකත් එහාට මෙහාට යනවා. නමුත් අතිශය කලාතුරකින් ඒ මුණ ගැහිම සිද්ධ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අතිශය කලාතුරකින් ඒ මුණ ගැහිම සිද්ධ වෙන්න පුළුවන් කියනකොට මහණෙනි ඒ කලාතුරකින් වෙනවා කියන වැඩේ නිතර නිතර වෙනවා වගේ. කලාතුරකින් තමයි වෙන්නේ. ඒක නිතර නිතර වෙනවා වගේ. නමුත් මනුස්ස ජීවිතයක් තිබුණ කෙනෙක් මේ ලෝකෙන් මරණයට පත් වෙලා සතර අපායේ කොහේ හරි ඉපදුනොත් ඔහුට නැවත මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක ඊට වඩා දුර්ලභ සිදුවීමක් කියලා සඳහන් කරන්නේ. ඒක ඊට වඩා දුර්ලභයි. කන කැස්බෑව වියසිදුරෙන් අහස දකිනවා වගේ කියලා සඳහන් කරලා තිබුණා. ඒත් මං හිතන්නේ පුංචි හරි අස්වැසිල්ලක් තියෙයි. අස්වැසිල්ලක් නෑ. නමුත් මෙතන සඳහන් කරන්නේ ඒ වියසිදුරෙන් අහස බලන එක නිතර නිතර වෙනවා වගේ. නමුත් සතර අපායට ගියපු කෙනෙකුට ආයේ මනුස්ස ජීවිතයක් එහෙම පහසුවෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඒ තරම්ම දුර්ලභයි මනුස්ස ජීවිතය. දැන් බලන්න පින්නතුනි. තමන් ගැන හැම වෙලාවෙම හිතන්නකෝ. ඒ තරම්ම දුර්ලභයි මේ මනුස්ස ජීවිතය. දෙයනේ මේ ධර්මයේ මේ කියන මේ දුර්ලභ ජීවිතේ නේද මේ තියෙන්නේ කියලා. ඒක නේද මට මේ ලැබිලා තියෙන්නේ. එතකොට එහෙනම් රන් රිදී මුතු මැණික් වලට වඩා කොයිතරම් දුර්ලභද මේ ජීවිතේ? මහ පොළොව හාරලා රන් රිදී මුතු මැණික් ඕන තරම් අපි අර ගන්නවා. මේ උදාහරණ දෙක ගැන නැවත නැවත හිතන්නකෝ. හිත කල්පනා කරන්නකෝ දෙයනේ ඒ ජීවිතේ නේද මේ? ඒ ජීවිතේ නේද මේ තියෙන්නේ කියලා. ආන් එහෙම දැනෙන්න පටන් ගත්තොත් කෙනෙකුට Tamanට නිින්ද ගිය එක ගැන පවා දුක හිතෙනවා. ඒ තරම් දුර්ලභ ජීවිතයක්ද මම මේ පැය ගාණක් නිදි කරවලා තිබ්බේ කියලා. එතකොට අද දවසේ පැය ගාණක් නිදි කරවලා උපන්න දවසේ ඉඳලා අද මේ වෙනකන් මා නිදාගත්ත කාලය අරගත්තාම මේ තරම් දුර්ලභ ජීවිතයක මම මෙච්චර කාලය ජීවත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් දල වශයෙන් අපි මේ කාලේ අපේ ජීවිතය ගැන හිතලා අපි කියමු අවුරුදු 70ක් ජීවත් වෙනවා කියලා. අවුරුදු 70ක් කියහම අපිට චුට්ටක් ලොකුවට වගේ දැනෙනවා. මේක ලොකු ජීවිතයක් නෙමෙයි. දෙවි බඹුන් පවා hina වෙන ජීවිතයක් මේක. ඒ තරම් ස්වල්ප ආයුෂයක්. නමුත් ඔක දවස් වලට පෙරලා බලන්නකෝ. අවුරුදු 70 දවස් වලට පෙරලා බලන්නකෝ. මට දවස් කීයද ජීවත් වෙන්න තියෙන්නේ කියලා. එතකොට ඒ දවස් ගාන පැය වලට පරිවර්තනය කරලා බලන්නකෝ. එතකොට ඔබ දැන් ජීවත් වෙලා තියෙන කාලයට අනුව මෙතෙක් දවසේ නිදාගත්ත පැය ගාන දවසකට පැය 6ක් නිදාගත්තා කියලා කිව්වොත් පැය 6 එකතු කරලා පැය 24 වගෙන් හදලා බලන්නකෝ මට ජීවත් වෙන්න තියෙන දවස් මෙච්චරයි. දැන් ඒකෙන් මෙච්චරක් මම ජීවත් වෙලා තියෙනවා. ඒ ජීවත් වුණ කාලය ඇතුලේ මම මෙච්චරක් නිදියලා තියෙනවා. දවස් මෙච්චරක් නිදියලා තියෙනවා. එතකොට ඒ නිදාගත්ත කාලය නිරර්ථකම කාලයක් නේ. ඒක තමයි සඳහන් කළේ නිନ୍ଦ කියන්නේ ජීවිතේ වඳ බව කියලා. ඉතින් නිදාගත්තාම කිසිම දෙයක් නැහෙනේ. කිසිම දෙයක් නැහැ. ජීවිතේ වඳ බව තමයි නිନ୍ଦ. ඒකයි බුද්ධ ආදී මහෞත්තමයන්න් වහන්සේලා නිନ୍ଦ අගේ කරන්නේ නැත්තේ. අපේ පින්නතුන්ට මතක ඇති. භාග්‍යතුන් වහන්සේගේ දෙවනි ශ්‍රාවකයා මහමුගලන් මහරහතන් වහන්සේ අරහත්ත්වයේ වෙනුවෙන් දවස් 7ක් එක දිගට සක්මන් කළානේ. අරහත්ත්වයේ වෙනුවෙන් දවස් 7ක් එක දිගට
දවල් රෑ දෙකම සක්මන් කරනවා. හිතන්න කායික ශක්තිය කොහොම තියෙන්නේ නැද්ද දවස් 7ක් එක දිගට සක්මන් කරන්න කියලා. දානි ගන්නේ නැතුව එක දිගට සක්මන් කරනවා. ඒක නිදාගන්නේ නැතුව සක්මන් කරනවා. එහෙම සක්මන් කරලා 7 වෙනි දවසේදී දැනෙනවා වෙහෙසක්. 7 වෙනි දවසේ. ඒ වෙහෙස දැනෙනවත් එක්කම අපේ භාග්‍යතුන් වහන්සේ එතෙන්ට අහසින්ම වඩිනවා. පෙනී හිටිනවා. පෙනී හිටලා තමන්ගේ ශ්‍රාවකයට අනුකම්පා කරලා මදක් සැතපීලා වීරිය කරන්න කියලා එහෙම අනුශාසනා කළාද? නෑ. අපි නම් දැන් සාමාන්‍යයෙන් ළමයින්ටත් අපි කියන්නේ මෙච්චර වෙලාවක්වත් නිදා ගන්න කියලානේ. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ නිින්ද නැති කරගන්න ක්‍රම ගණනාවක් කියලා දෙනවා. නිින්ද නැති කරගන්න. නිදා ගන්න නෙමෙයි කියන්නේ. එන නිදිමත නැති කරගන්න ක්‍රම ගණනාවක් කියලා දෙනවා. ඒ එකදු ක්‍රමයක්වත් සාර්ථක වුණේ නැත්තම් ඒත් නිදිමතම එනවනම් දේශනා කළා මදක් සිහියෙන් සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියලා. මොකද මේ තරම් දුර්ලභ ජීවිතයක් ලැබිලා ඒක නිකරුණේ ගෙවන්න එපා කියලා දේශනා කරන්නේ. එතකොට අපි නිදාගත්ත කාලේ එක එක්කෙනත් එක අල්ලාප සල්ලාප කීකේ හිටපු කාලේ නිකම්ම නාස්ති කරපු කාලේ මේ ඔක්කොම එකතු කරලා බලහම මට වැඩක් ඇති වෙන්න මම ජීවත් වෙලා තියෙන්නේ පැය කීයද මගේ ජීවිතේ. දැන් මේ මෙච්චර දුර්ලභ ජීවිතෙන් මම වැඩ අරන් තියෙන්නේ කොච්චර කාලෙයිද? එතකොට තේරෙනවද මම මේ ජීවිතේ නාස්ති කරලා තියෙන නාස්ති කිරිල්ල? නමුත් ආයේ මට මේක හම්බෙයිද? අය හම්බෙන හැටි තමයි අර සඳහන් කළේ. කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලන එක නිතර නිතර සිද්ධ වෙයි. නමුත් සතර අපායට ගිය මිනිහෙක් අය ගොඩට එන්නේ නැහැ කියලා. එහෙනම් මනුස්ස ජීවිතය ඊටාම දුර්ලභයි. බුද්ධාන්තරයත් ඊටාම දුර්ලභයි. සසර බොහොම දිගයි. නරක දුක්ඛයෝ බොහොම භයානකයි. මොනවද මේ නරක දුක් කියලා කියන්නේ? නරක කියලා කියන්නේ නිරේට. අපි දැන් සතර අපාය ගැන කියනකොට නරක, තිරිසන්, പ്രേත, අසුර. ඒකෙන් නරක කියලා කියන්නේ නිරය. එතකොට නිරය ලෝක කොච්චර තියෙනවද? නිරය ලෝක ප්‍රධාන වශයෙන් 8ක්. ප්‍රධාන ඒවා 8ක්. මොනවද ප්‍රධාන 8? සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. මේ එකක් වටේට අපායවල් 16ක් තියෙනවා. එක පැත්තක 4යි අනිත් පැත්තේ 4යි මෙහෙම 4 මේ මහා නිරයක් වටේට පොඩි නිරයවල් 16ක් තියෙනවා. එතකොට පොඩි නිරයවල් 16ව 8ක් තියෙනවානේ ප්‍රධාන 8 වටේම. 16 8ක් තියෙනවා. 16 වරක් 8 128යි. අර ප්‍රධාන 8යි 136යි. එහෙනම් මේ තමයි 136ක් වෙච්ච මහා නිරය. සහ ඔසුපත් නිරයන් සියල්ල එකතු වෙච්චාම 136යි. මහා නිරේවල් 8යි, ඔසුපත් නිරේවල් 128යි. මේ පොඩි නිරේවල් වලට කියන්නේ ඔසුපත් නිර කියලා. ඒ වගේ ආයුෂ අඩුයි. දුක් විඳින්න තියෙන කාලය අඩුයි. සමහර වගේ අවුරුදු 60000ක් විතර. සමහර වගේ අවුරුදු 80000ක් විතර. සමහර වගේ අවුරුදු ලක්ෂයක් විතර. මේ පොඩි නිරේවල් වල එකින් එකට තියෙන ආයුෂ ප්‍රමාණය. ඔය ධර්මයේ කියපු සමහර තැන්වල ඒ පිළිබඳව සඳහන් වෙනවා. නමුත් මහ නිරයන්ගේ ආයුෂ අපිට තේරෙන්නේ නැහැ. නමුත් කොහොමද සඳහන් කරලා ඇත්තේ?
චාතුම් මහරජික දෙවියන්ට මනුස්ස වර්ෂයෙන් කොච්චර ආයුෂයක්ද? සඳහන් කරනවා මනුස්ස වර්ෂයෙන් අවුරුදු ලක්ෂ 90යි කියලා. මොන දිව්‍ය ලෝකෙටද? චාතුම් මහරජික දිව්‍ය ලෝකෙට. අඩුම ආයුෂ තියෙන නිරය. අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ චාතුම් මහරජිකේ. ආයු ප්‍රමාණය තමයි අපේ අවුරුදු වලින් අවුරුදු ලක්ෂ 90යි. එතකොට ඒ දෙවියන්ගේ එක දවසකට කොච්චර කල්යක්ද? දැන් අපේ එක දවසකට පැය 24යි. ඒ දෙවියන්ගේ එක දවසකට අපේ අවුරුදු 50යි. පැය 24 වුණා 50ක් ඒ දෙවියන්ට එක දවසයි. පැය 24 වුණා එකක් අපිට දවසයි. පැය 24 වුණා 50ක් නෙමෙයි පින්නතුනි. අපේ අවුරුදු 50ක් ඒ දෙවියන්ට එක දවසයි. අපිට දවසකට පැය 24යි. අපේ අවුරුදු 50ක් ඒ දෙවියන්ට එක දවසයි. එතකොට ඒ දෙවියන්ගේ ආයුෂ වලින් දෙවියන්ට තියෙන්නේ අවුරුදු 500යි. එතකොට කොහොමද මේ අවුරුදු 500 හැදෙන්නේ? අපේ අවුරුදු 50ක් ඒ දෙවියන්ට එක දවසයි. එවන් දවස් 360ක් ඒ දෙවියන්ට අවුරුද්දයි. ඒ කියන්නේ අපේ අවුරුදු 360ක්. අවුරුදු 360ක්. ඒ දෙවියන් අවුරුදු 50 ඉව 360ක් ඒ දෙවියන්ට අවුරුද්දයි. එහෙම එකතු වෙලා තමයි දෙවියන්ගේ අවුරුදු 500 හැදෙන්නේ. ඒ අවුරුදු 500 මනුස්ස වර්ෂ බවට පත් කරාම ඒක මනුස්ස වර්ෂ වලින් අවුරුදු ලක්ෂ 90ක් වෙනවා. මේ ලක්ෂ 90 සංජීව කියන තනි නිරයට එක දවසයි. සතරවරන් දෙවියන්ගේ දිව්‍ය ලෝකයේ මුළු ආයු කාලය සංජීව කියන නිරයට එක දවසයි. එතකොට සංජීව නිරයේත් නිරිසතුන්ට තියෙන්නේ අවුරුදු 500යි. ඒ කොයි වාගේ 500ක්ද? ලක්ෂ 90 ඒවා ලක්ෂ 90 ඒවා 360ක්. ඒ නිරයට අවුරුද්දයි. ලක්ෂ 90 ඒවා 360ක් ඒ නිරයට අවුරුද්දයි. එතකොට එවන් අවුරුදු 500ක් ඒ නිරයට ආයුෂයි. මනුස්ස වර්ෂ කීයක් වෙනවද? මනුස්ස වර්ෂ බිලියන 1620ක්. දැන් ඔය සංජීවයේ කවුද ඉන්නවා කියන්නේ එතකොට? සංජීවයේ ඉන්නවා කියලා සඳහන් කරන්නේ ප්‍රාණඝාත කරපු අය. සාමාන්‍යයෙන් ප්‍රාණඝාත කරපු අය යන නිරය හැටියට තමයි සංජීවය හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ සියලුම ප්‍රාණඝාත කරන අය නෙමෙයි. රහතන් වහන්සේ නමක් ඝාතනය කළොත් සංජීවයට යන්නේ නැහැ. කෙලින්ම යන්නේ අවීචියට. අම්මා ඝාතනය කළොත් කෙලින්ම අවීචියට. සමහරලාට මහා සිල්වතුන් ගුණවතුන් ඝාතනය කළත් ඒත් යන්නේ හුඟක් දරුණු තැන්වලට. දැන් මෙතන සාමාන්‍යයෙන් තමයි මේ සඳහන් කරන්නේ. සමහරලාට මිනිස්සු මරාපු අයත් සංජීවයේ ඉන්නවා. මදුරුව මරපු අය ඉන්නෙත් සංජීවයේ. මේ අලියත් මරපු අය ඉන්නෙත් එහෙ. ඉතින් දල වශයෙන් සඳහන් කරලා තියෙන ප්‍රාණඝාත කරපු අය පැහෙන නිරය සංජීවය කියලා. දැන් එතකොට අවුරුදු කාලය අපි දැන් හිතුවනේ. එක දවසකට මනුස්ස වර්ෂ ලක්ෂ 90යි. එවන් නිරයක දුක් විඳින්න තරම් හේතු වෙනවා නම් ප්‍රාණඝාතය මදුරුවෙක් මරණ එක වටිනවද? ඉතින් මදුරුව මරපු කෙනත් එහෙනේ යන්නේ. එතකොට මට මේ මදුරුවා මරලා ලොකු සහනයක් හම්බුණාද? මෙච්චර කාලයක් දුක් විඳින්න තරම්? ආන් එහෙම හිතන්න ඕන ප්‍රාණඝාතයේ ගාවට යනකොට. මැස්සෙක්, මදුරුවෙක්, කෝඳුරුවෙක්, කැරපොත්තෙක් මේ සාමාන්‍ය අය මරණ සත්තුෝය. මහ සත්තු මරණ දඩයන් කරන අය ඉන්නවා. නමුත් සාමාන්‍ය මිනිස්සු මේ වාගේ සත්තු තමයි මරන්නේ.
මැස්සෝ මරනවා, මදුරු මරනවා, ගෙදර ඉන්න කැරපොත්තු මරනවා, ඌණු මරනවා, කූඹි මරනවා. අපිට නිදහසේ ජීවත් වෙන්න කියලා. නමුත් මේ යන්න තියෙන තැන. ආන් ඒක නිසා. ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් දැන් ඒ සත්තු එක්ක අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. මරන්නේ නැතුව. ඉතින් ඒක තමයි මුලින්ම කියලා තියෙන සංසාරේ දුකයි කියලා. ඉපදිච්ච නිසා ඒවට මූණ පාණ්ඩ සිද්ධ වෙනවා. එතකොට යහතින් ජීවත් වෙන්න ඕනේ කියලා ඒ මරණ සිද්ධ කරන්න වෙනවා. සිද්ධ කරාම මේ ජීවිතේ නම් පොඩි යහපතක් තියෙයි. නමුත් මරණින් මත්තේ අවුරුදු නිමක් නැති තරම් ප්‍රමාණයක් ආපහු දුක් විඳින්න සිද්ධ වෙනවා. දෙවනි අපාය කාල සූත්‍රය. කාල සූත්‍රයේ කොච්චර අවශ්‍යද? සඳහන් කරනවා දෙවනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. මේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයේ කාල සූත්‍රයට එක දවසයි. තුන්වෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය අවුරුදු 14 කෝටි 40 ලක්ෂයයි. ඒක තුන්වෙනි අපායට එක දවසයි. හතරවෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. ඒක හතරවෙනි අපායට එක දවසයි. පස්වෙනි දිව්‍ය ලෝකයේ 230 කෝටි 40 ලක්ෂයයි. ඒක පස්වෙනි අපායට එක දවසයි. හයවෙනි දිව්‍ය ලෝකයේ 921 කෝටි 60 ලක්ෂයයි. ඒක හයවෙනි අපායට එක දවසයි. හත්වෙනි දිව්‍ය ලෝකයක් නැති නිසා හත්වෙනි අපායේ ආයු ප්‍රමාණය අන්තර් කල්ප භාගයයි. අටවෙනි අපායේ ආයු ප්‍රමාණය අන්තර් කල්ප 1යි. ඒ කියන්නේ මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් අටවෙනි නිරේට ආයුෂයි. ඒතර මේවා ඇතුලේ තියෙන දුක කොහොම තියෙයිද? ඒකනම් නිමක් නැති මහ පුදුමාකාර දුක්ඛන්දරාවක්. වචනයෙන් විස්තර කරන්න කොහොමවත් නොහැකි දුක්ඛන්දරාවක්. මේ අනවරාග්‍ර සංසාරේ ඒ තරම් දුක් අපි කොච්චරනම් විඳලා තියෙනවද? ඔබත් මමත් නිරේ ගියපු වාර කොපමණද? නිමක් නැති තරම් වාරවල අපි ඔය නිරේ ඉඳලා තියෙනවා. ඉහේ කෙස් ගානට නෙමෙයි, ඇඟේ ලෝම ගස් ගානට නෙමෙයි. සාමාන්‍යයෙන් මේ ශරීරයේ 99000ක් ලෝම කූප තියෙනවා කියන රෝම කූප කියලා සඳහන් කරන්නේ. 99000ක් රෝම කූපයන්ගෙන් යුක්තයි කියලා සඳහන් කරනවා. ඒතර 99000 වතාවද අපි නිරේ යන්නේ නැත්තේ මේ සංසාරේ. ඉපදිච්ච දවසේ ඉඳලා මේ මොහොතේ මෙතන ඇවිල්ලා බණ අහන්න වාඩි වෙනකන් මේ මහ පොළොවේ අපි කොයිතරම් වැලි පාගන්න ඇද්ද? අපේ පයට පෑගුණ වැලියට ගණන් කළා නම් කොච්චරක් ගණන් කරන්න වෙයිද? ඒ වැලි ඇට ගානට වඩා වැඩියෙන් නිරේ හිටියා. ඒක කිසිම සැකයක් නැති තරම් කාරණාවක්. සත්වයාගේ නිජබිම වගේ නිරේවල්, සත්වයාගේ මහගෙදර වගේ නිරේවල් හැම වෙලාවෙම පිරිච්ච ගමන්මයි තියෙන්නේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක හිස් වෙනවා, නිරේවල් පිරෙනවා. ඒ හැම වෙලාවෙම අකුසලයට බර මිනිස්සුමයි ජීවත් වෙන්නේ. ආන්ගේ භයානක නිරේ අති භයානක දුක්ඛයන් තමයි විඳින්න තියෙන්නේ. හැම වෙලාවෙම හැම දුකක්ම විඳින්නේ දැඩි ගින්දරෙන් පිලිස්සි. ගින්නෙන් පිලිස්සෙන වෙලාවේ තමයි අනික් දුක් විඳින්නේ බොහෝ වෙලාවට. ගිනිගත් හෙල්ලවල් වලින් අනිනවා. ගිනිගත් ආයුධ වලින් කපනවා. තවත් නොඑක් වද බන්ධන වලට ලක් කරනවා. මේ සියල්ලම ගින්දරත් එක්කම තමයි වෙන්නේ. ගිනි අඟුරු පර්වතවල නංවනවා. මේ වාගේ නොඑක් ආකාරي වේතරණීය වාගේ සඳහන් කරාම ගඟක්. ඒක නිරයක්, ඒක ගඟක්. නමුත් නිරන්තරයෙන් ගඟ පැහෙනවා. ලුණු වතුර පැහෙනවා. කාශාර ජලය කියලා කියන්නේ. පෙන දදා පැහෙනවා. නිර්සත්තු ඒකේ ඕන තරම් ජීවත් වෙනවා. පැහි උණු වතුරේ පිච්චි ජීවත් වෙනවා. නමුත් ඒ ගඟේ නිතරම රැලි නැගෙනවා. ඒ රැලි හරියට
දැලි පිහිය වගේ කැපෙනවා. ගෑවුන තැන කැපෙනවා. එතකොට මේ ගඟේ නෙළුම් තියෙනවා. ඒ නෙළුම් පත්‍රත් එහෙමයි. ගෑවුන පැත්තට කැපෙනවා. ඉතින් මේ රැලි වලටයි නෙළුම් කොළ වලටයි කැපෙන කැපිල්ල ඉවසන්න බැරුව මේ නිරිසත්තු යටට යනවා කියලා සඳහන් කරනවා. බේරෙන්න. ගඟ යටට යනකොට තනිකරම දැලි පිහිය වගේ තියුණු ආයුධ වලින් කෑලි වලට කැපෙනවා. මැරෙනවද? මැරෙන්නේ නැහැ. සීකඩ කැපෙනවා, මැරෙන්නේ නැහැ. කර්මයේ හැටි එකයි. එතකොට උණු වතුර අනික ලුණු වතුර. එතකොට දැන් කැපුණාම අවුරුදු කෝටි කීයක් ඔබත් මමත් මේ වාගේ නිරයවල ඉඳලා ඇද්ද? ඒතර ගූත නිරය වගේ මේ ඔසුපත් නිරයන් ගැන කියන්නේ. සම්පූර්ණ මල සහ මුත්‍රායේ නිරේ තියෙන්නේ. ගූත නිරේ තියෙන්නේ මල සහ මුත්‍රා. ඒ දෙකම පැහැෙනවා කියලා සඳහන් කරන දුන් දදා පැහැෙනවා. මොන තරම් දුර්ගන්ධයිද කියලා සඳහන් කරනවා. මේ සත්ත්ව ලෝකෙට ඒ දුර්ගන්ධය හැමුවොත් සත්වයාගේ හිස පුපුරනවා කියලා. ඒ දුගඳ ඉවසන්න බැරුව අදත් මනුස්ස ලෝකෙත් තියුණු දුර්ගන්ධයක් අපිට හරියට වැදුනොත් අපිට ඔළුවේ කැක්කුම හැදෙනවනේ. ඉතින් සඳහන් කරනවා මේ දුගඳ වැදුනොත් අනිවාර්යෙන් ඔළුව පුපුරනවා කියලා. ඒ තරම් දුර්ගන්ධයි. නමුත් මේකේ නිරිසත්තු ඉන්නවා කියලා සඳහන් කරනවා මේ ඇඟිල්ලක් දාන්න බැරි තරම්. නිරිසත්තුන්ගෙන්ම පිරීලා. සංසාරේ ඒ පව් කරපු අය. මේ නිරේ ඉන්නවා ඇත් කඳක් වගේ ඇඟ තියෙන, ඉදිකටු තුඩක් වගේ තුඩක් තියෙන දෙවන්ත පණුව. ඇතෙක් වගේ ලොකුයි පණුවා. නකුත් තුඩ ඉදිකට්ටක් වගේ. අර නිරිසත්තුන්ට ඒ කටුවෙන් විදලා සෙවිය, හම, මස සිදුරු කරලා ඇට කෝටුව පාදලා ඇට කෝටුවට විදලා ඇතුලේ තියෙන ඇට මිදුළු උරනවා කියලා සඳහන් කරනවා. කොහොම වේදනාව විඳිනවද? ඒ වාගේ තුඩවල් කෝටි ගානකින් තමන්ට විඳින්න ගත්තාම ඒ නිරේ ඔබයි මමයි කොයි තරම් කාලයක් දුක් විඳලා ඇද්ද? සමහර නිරේවල් හැටි. සමහර නිරවල තියෙන්නේ ලේයි සැරවේ දෙකම කුණු වෙලා. පැහි තියෙනවා. නිරිසත්තු නිමක් නැතුව මේකට බැහැලා බීගෙන යනවා. කුණු වෙච්ච ලේ සැරව. පිපාසය දරන්න බැරුව බොනවා. තවත් කරගත්ත නොයෙක් කර්ම වල විපාක. සමහර වෙලාවට කකුල් දෙකෙන් අල්ලලා අර මඩේ ඉන්නක් හිටවනවා වගේ ගිනි අඟුරු වල අනිනවා කියලා සඳහන් කරනවා. ඉන ගාවට එනකන් අඟුරු ගොඩේ යට යනවා. ඉනෙන් උඩ කකුල් දෙක විතරක් උඩට දික් වෙලා තියෙනවා. මැරෙනවද? මැරෙන්නේ නැහැ. ඉතින් නිකන් හිතලා බලන්නකෝ අපි කවුරු හරි අපිව ඔළුවෙන් හිටවලා චාතියකට අඟුරු ගෙනල්ලා මූණට දැම්මොත් එහෙම. නමුත් ඒ වගේද මේක? ඉනගාවට එනකම්ම අඟුරු ගොඩේ ගිල්ලවලා. අනික මේ මනුස්ස ලෝකේ තියෙන ගින්දරට වඩා 100ක් කෝටි වාරයක් සැරයි මේ ගින්දර. කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ප්‍රමාණයෙන් අපේ ගින්දරට වඩා සැරයි. ඒ අර මිලක්ක තිස්සගේ කතාවේ සඳහන් කරනවනේ. රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මට නිරේ ගින්දර ටිකක් පෙන්වන්න බෑද කියලා. ඒක නම් කරන්න බෑ. අවශ්‍ය නම් ගිනි පුපුරක් පෙන්වන්නම් කියනවා. ගිනි පුපුරක්. දර කෑලි දෙකක් ගැටෙනකොට ගිනි පුපුරු යනවා අපි දන්නවනේ. ඒ ගිනි පුපුරක් පෙන්වන්නම් කියලා කියන්නේ. හොඳයි ස්වාමීනි. නම් කොහොමද පෙන්වන්නේ? සඳහන් කළා විශාල අමු දැව කඳන් ගොඩ ගහන්න කියලා. අමු දැව. විශාල දැව කඳන් ගොඩක් ගොඩ ගහනවා. ගොඩ ගහලා ගිහින් කියනවා ස්වාමීනි දැන් හරි කියලා.
එහෙනම් යන් කියලා රහතන් වහන්සේ ඇවිල්ලා හොඳට බලාගන්න කියනවා දරගොඩ දිහා. ඔක්කොම අමු කොට තියෙන්නේ. තමන් වහන්සේගේ ශක්තියෙන් නිරයෙන් අරගත්ත ගිනි පුපුරක් අර දරගොඩ උඩට දානවා. ගිනි පුපුර දරගොඩ උඩට වැටෙනවත් අමු දැව කඳන් අලු වෙනවත් දෙකම එකපාර වෙනවා. එතකොට මහා දැව කඳන් ගොඩක් අමු කඳන් ගොඩක් ගිනි පුපුර වැටුණ නිමේෂයෙන් අලු කරන්න පුළුවන් නම් ඒ ගිනි පුපුරට අභ්‍යන්තරයේ ගින්දර කොහොම ඇද්ද? ආන් ඒක නිසා අති භයානක නිමක් නැති දුක. මේ නරකයේ දුක් විඳිනවා කියලා කියහම තියෙනවා. මරණය ඊටාම ඉක්මන්. ඒතර මේ නිරේ දැන් මැරුණොත් මේ දැන් මැරුණොත් යන්න තියෙන තැනක්. ඒ නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මම දැන් මැරුණොත් යන්නේ එහෙද කියලා. මලකඳ විතරක් මෙතන තියෙනවා. නමුත් ඇහි පිල්ලම් ගහලා ඉවර වෙන්න කලින් අපිට යන්න තියෙන තැනක් ගැන තමයි ඔය කෙටියෙන් සඳහන් කළේ. ඒ නිසා පුළුවන් තරම් දුර්ලභ මනුස්ස ජීවිතයේ දුර්ලභ වූ බුද්ධාන්තරයත් එක්ක හම්බ වෙලා තියෙන වෙලාවේ මේක තමයි සතර අපායෙන් මිදෙන්න තියෙන එකම රැකවරණයේ සහිත ස්ථානය. මනුස්ස ජීවිතයයි බුද්ධාන්තරයයි දෙකම හම්බ වෙලා තියෙනවා. නමුත් මම තාම ප්‍රයෝජන ගන්න පටන් අරන්ද කියලා කල්පනා කරන්න ඕනේ. ඊළඟට තියෙන නරක දුක්ඛය, ඊළඟට තියෙන මරණය ඊටාම ඉක්මන. මේ ජීවත් වෙන සත්වයා කොයි වෙලාවෙ මැරෙයිද? කවදා මැරෙයිද? කොතන මැරෙයිද? කොහොම මැරෙයිද? මොන හේතුවෙන් මැරෙයිද? කොයි ආකාරයෙන් මැරෙයිද? අපිත් එක්ක ජීවත් වෙච්ච සමහර අය මරණයට පත් වෙලා තියෙන විදිහ දැක්කහම අපි ඇසුරු කර කර නගේ මලේ දුවේ පුතේ අයියේ අක්කේ කියලා කතා කරපු කාලේ අපි කවදාවත් හිතුවද මොහු මෙහෙම මැරෙයි කියලා? එක එක්කෙනා මැරිලා තියෙන හැටි බලන්න. සමහර කට්ටිය කපලා මරලා දාලා. සමහර අය පුච්චලා මරලා. සමහර අයට උල් ආයුධ වලින් ඇනලා මරලා. තව සමහර අයට වහකවලා මරලා. තව සමහර අය වතුරේ ගිල්ලවල මරලා. තව සමහර අයට පොළු වලින් ගහලා මරලා. මේ වාගේ නොයෙක් දුක්ඛිත ස්වභාවයන්ගෙන් මරණය උරුම කරගෙන. ඒතකොට දැන් තව සමහර අය වාහනවල හැප්පිලා මැරිලා. සමහර කට්ටිය හැප්පිලා පෙරලිලා ඒ වාහනේම ඇඟ උඩින් ගිහිල්ලා ඔළුව ඇඟ අතපය හරියට නිකන් ලෑලි වාගේ පොඩි වෙනකන් පොඩි වෙලා ගිහිල්ලා. තව සමහර අය බයිසිකල් වාගේ ඒ වගේ වේගෙන් ගිහිල්ලා පිටිපස්සෙන් යන වාහන වල සමහරලාට එළියට ඇවිල්ලා තියෙන යකඩවල හැප්පිලා ඇමිනිලා. තව සමහර අය එළියට තියෙන ලී වල හැප්පිලා බෙල්ල කැපිලා බෙල්ල කැඩිලා මැරිලා තියෙන භයානක ආකාරය. තව සමහර අය බයිසිකල් වල ගිහිල්ලා ඔය උස වාහන වල අස්සේ ගිහිල්ලා හිර වෙලා. සමහර අය රෝද දෙක අතරේ හිර වෙලා සතපුම් ගණන් ගිහිල්ලා. දුම්රියෙන් වාගේ වැටිලා දෙකට තුනට කැපිලා කැඩිලා. නමුත් අපිත් එක්ක ඔහු ජීවත් වෙච්ච කාලේ ඔහු හිතුවෙත් නෑ, අපි හිතුවෙත් නෑ ඒ මරණය ඔහුට කොහොම අයිති වෙයිද කියලා. නමුත් අද මේ කතා කරන අපිට අපේ මරණය කොයි විදිහට තීන්දුව වෙලා තියෙනවද කියලා අපි දන්නෙත් නෑ. පෙර සංසාරේ කරගත්ත කුසල කර්මයක් පෙර භවයක මරණාසන්න වෙලාවි එළඹිච්ච නිසා ඒ කුසල කර්මයට අනුව තමයි මේ ජීවිතේ හම්බ වෙලා තියෙන්නේ. නමුත් කවදා වෙනකන් ජීවත් වෙන්නද? කොහොම වෙනකන් ජීවත් වෙන්නද? ඒකක්වත් කාරණාවක් අපි දන්නේ නැහැ. හෙට උදේට අවදි වෙයිද කියන කාරණාව විශ්වාස නැහැ. මරණය කොයිතරම් ඉක්මන් කියලාද සඳහන් කළේ? ජවනහංස ජාතක කතාවේ සඳහන් කරනවා මේ ජවනහංසය කියලා කියන්නේ බොහොම වේගෙන් ඉගිල්ලෙන සතෙක්.
බරණැස් අහසට උඩින් ජවන හංසයා ඉගිල්ලෙනවා මුළු බරණැසම කළුවරයි. එක හංසයයි ඉන්නේ. හිරු කිරණට මහ පොළොවට වැටෙන්න දෙන්නේ නැහැ. අහස දිහා බලහම තනිකරම අහස වියනකින් වහලා. නමුත් ඇත්තටම අහසේ වියනක් නැහැ. අහසේ ඉන්නේ එක හංසයයි. දැන් අපි ගිනි පෙලෙල්ලක් අරන් කරකවහම අපිට ගිනි වලල්ලක් පේනවනේ. එක පෙනෙල්ලයි තියෙන්නේ. නමුත් අපේ කරකැවීමේ වේගයත් එක්ක පේන්නේ ගිනි වලල්ලක්. මේ එක හංසයා මේ මුළු දැවැන්ත බරණැස් අහසේ එහාට මෙහාට ඉගිල්ලෙනවා. බලන අයට පේන්නේ රෙද්දක් ඇදලා වහලා වගේ. වියනක් බැඳලා වගේ. ඒ තරම් වේගවත්. හිරු රසට බිමට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. හිතන්නකෝ කොහොම වේගයක් ඇද්ද කියලා. සූර්යා එක්ක තරඟෙට දුවලා 3 පාරක් සූර්යා පරාද කරලා මේ ඇවිල්ලා ඉන්නේ. ඒ තරම් වේගයක්. ඉතින් ඔය ගැන කතා කරන්න ගිහිල්ලා රජුරු අහනවා යාළුවේ උඹේ උත්කෘෂ්ඨ වේගයට වඩා වේගෙන් යන දෙයක් තියෙනවද මේ ලෝකේ? තමන් සතු උපරිම වේගයට වඩා වේගෙන් ගමන් කරන දේවල් තව තියෙනවද ලෝකේ කියලා අහන්නේ. හංස රජුරු කියනවා මහරජ මොනවා අහනවද? මගේ උත්කෘෂ්ඨ වේගය මොකද්ද? මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා 100,000 ගුණයක් වේගයෙන් ගමන් කරන දෙයක් සත්වයා ළඟට එන දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා. රජුරුවන්ගේ ඇස් උඩ ගිහිල්ලා රජුරු අහන මොකක්ද ඒක කියලා. මගේ උත්කෘෂ්ඨ වේගයට 100,000 ගණනකට වඩා වේගයෙන් උපන්නා වූ සත්වයා ගාවට මාරයා එනවා. මගේ උත්කෘෂ්ඨ වේගයට වඩා වැඩි වේගෙන් උපන්නා වූ සත්වයා ළඟට මාරයා එනවා. බරණැස් රජුරු සිහි නැතුව වැටෙනවා. එච්චර වේගෙන් අපි ගාවට මරණය එනවා කියා. රාජපුරුෂයෝ මූණට පැන් ඉහලා අවදි කරලා ගත්තාම රජුරු අහනවා හංස රජුරුවනි. එච්චර වේගෙන් මාරයා අපි හොයාගෙන එනවනම් අපි මොනවද කරන්න ඕනේ කියලා. මේ ලෝකේ අපි මොනවද කරන්න ඕනේ? හංස රජුරු කියනවා මොකටද මහරජ බය වෙන්නේ? බය වෙන්න ඕනේ නැද්ද? අච්චර වේගෙන් මාරයා එනවනම්. නමුත් රජුරු කියනයි බය වෙන්නේ. මහරජ බය වෙන්න එපා. මහරජ මනාව සිල් මත පිහිටන්න. මනාව සිල් මත පිහිටලා මහරජ දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න. සිල් මත පිහිටලා දස දාන වස්තුව සම්පූර්ණ කරගෙන ජීවත් වෙන්න. මේ දෙක සම්පූර්ණ නම් හැම වෙලාවෙම සිල් තියෙනවා නම් දස දාන වස්තුව සම්පූර්ණ නම් කවදා මැරුණහම මොකද කියලා අහන්නේ. මහරජ කවදා මැරුණහම මොකද? හේතු සීලය තියෙන නිසා මැරුණත් සතර අපායේ උපදින්නේ නැහැ. හොඳ තැනක උපදිනවා සීලය තියෙන නිසා. දානය සම්පූර්ණ කරලා නිසා උපදින තැන භවභෝග සම්පත් වල අඩුවක් නැහැ. ඉතින් මීට වඩා හොඳ තැනක ඉපදිලා මීට වඩා භවභෝග සම්පත් හොඳට ලැබෙනවා නම් මේ ජීවිතය අත්හැරලා ඒ ජීවිතයට යන්න බයක් වෙන්න ඕනේද? ආන් ඒකයි කියන්නේ සිල් මත ඉන්න දානය සම්පූර්ණ කරන්න. ඒතර මේක ඔබට මට කොච්චර වටිනා අවවාදයක්ද? හැබැයි හැම වෙලාවෙම සිල් මත ඉන්න දානය සම්පූර්ණ කරන්න. ආන් එහෙම කරුණු දක්වලා තියෙනවා. එහෙනම් මරණය ඊටම ඉක්මන්. එහෙනම් අපි ගාථා රත්නයේ මුලින්ම කතා කළා. අද කළ යුතු දේ අදම කරන්න. මරණය කවදායිද දන්නේ. මේ ලෝකෙ මෙතෙක් හිටපු හැම කෙනෙක්ම මැරිලා. එහෙනම් ඒ මාරයා දවසක අනිවාර්යෙන් මම ගාවටත් එනවා. මුළු ජීවිත කාලේ හම්බ කරගත්ත සියල්ලක් මාරයාට ඇපේට තියලා මට තප්පරයක් දෙන්න කියලා කිව්වොත් තප්පරෙන් 100න් පංගුවක්වත් මට දෙන්නේ නැහැ. දෙන කාලේ තමයි මේ දීලා තියෙන්නේ. කොයි වෙලාවෙ ගනීද දන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම ඒකට සූදානම් වෙන්න. හරිම සතුටින් ඒ ගමනේ යන්න වැඩ කරන්න. මොකද
දුක් වුණා කියලා තියලා යන්නේ නෑනේ. මගේ දුක මාරයට මං ගැන අනුකම්පා හිතෙන කාරණාවක් නෙමෙයිනේ. ඒ හින්දා ගෙනියනවමයි. දුක් වෙනවට වඩා හැම වෙලාවෙම සතුටින් ඉන්න. මරණය දැක දැක සතුටු වෙන්න hina වෙන්න. මාරයා මාව අරන් යයි. නමුත් මම ජීවත් වුණේ බුදුරජාණන් වහන්සේ කැමති විදිහට. මං උපදින්නේ මීට වඩා හොඳ තැනක. කොයි තරම් අභිමානයකින් නිදහසේ සැනසෙල්ලේ සතුටින් ඇස් දෙක පියාගන්න පුළුවන්ද එහෙම කෙනෙකුට. ආන් ඒකින්ද ඒකට හෙටට කල් තියන්නේ නැතුව අද දැන් පටන් ගන්න වෙනවා. එහෙම කටයුතු කරලා මේ බුද්ධාන්තරයේ මනාව ප්‍රයෝජනෙට අරගෙන සංසාරයෙන් එතර යන්න භාග්‍ය වාසනාව සියලු දෙනාටම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ රාගක්ඛයෝ නිබ්බානං